සරණයි. අපි බෞද්ධ නාලිකාව තුල පැවැත්වෙන මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනේ තවත් එක් කොටසක් සඳහා තමයි මේ ශ්‍රී සම්බෝධි විහාරයේ පිහිටුවා ඇති විචිත්‍ර මණ්ඩපය වෙත පැමිණ ඇත්තේ. මේ අප ඔබට මේ වැඩසටහන පටිගත කරන ශාලාව හඳුන්වන්නේත් දරණාගම කුසලධම්ම නායක හාමුදුරුවන්ගේ නමින් ඉදිවෙච්ච ශාලාව කියා. උන්වහන්සේ විසින් ගොඩනගපු එක ගොඩනැගිල්ලක තමයි මේ ශාලාව පිහිටුවා තිබෙන්නේ වාහල්කඩ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම උන්වහන්සේට පින් දෙමින් උන්වහන්සේව ස්මරණය කරමින් මේ වැඩසටහන පවත්වන්නේ. උන්වහන්සේ තමයි අපට ආරාධනා කොට බෞද්ධ නාලිකාව තුල මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහන පවත්වන්නේයි අපව යෙදෙව්වේ. ඒ නිසා උන්වහන්සේට පින් පිණිස මේ පවත්වන වැඩසටහනේ ඒ වගේ මෙතෙන් සිට අපව මෙහෙයවන බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂ ධූරන්දර බොරලැන්දේ වදිරඥාන නායක හඳුනනටත් පින් දෙමින් අපි වැඩසටහන ආරම්භ කරනකොටත් අපි ඉන්නේ තවමත් පොළොන්නරුව අවදියේ. පොළොන්නරුව අවදිය පිළිබඳ අපිට දීර්ඝ සාකච්ඡාවක් කරන්නට සිද්ධ වෙයි කියලා අපි මුලින් ඉඳන්ම දන්නවා. ඒ නිසා ඒකට සැදී පැහැදී තමයි මේ සාකච්ඡාව දීර්ඝ ලෙස පවත්වන්නේ. හේතුව අපිට තියෙන තොරතුරු වල වංශ කතාගත තොරතුරු වල අභිලේඛන තොරතුරු වලත් සෙසු රජවරුන්ට වඩා දීර්ඝ විස්තර සහ බොහෝ තොරතුරු අපේ සමාජය තුළ අදත් සාකච්ඡා වෙමින් පවතිනවා. ඒතර ඒ නිසාම සමහර නූතන ඉතිහාසඥයින් සමහර තැනක පරාක්‍රම බහු රජුරන්ගේ ජීවිත කාලය පිළිබඳ මහාවංශයේ තොරතුරු දක්වා ඇති ප්‍රමාණය ඕනෑවට වැඩි වගත් ඒවා සමහර කොටස් වර්ණනා විෂය ක්‍රාන්තීන් සහිතයි කියත් ඒවා එලෙසින්ම විශ්වාස නොකළ යුතුයි වැනි අදහසකත් සමහර ඉතිහාසඥයින් සිටිනු අප දුටුවා. නමුත් අපිට මේ සාකච්ඡාව පවත්වන අතරවාරයේ දැනෙන් තේරුම් යන දේ තමයි ඇයි පරාක්‍රම බාහු රජුරුවන් පිළිබඳ මේ මහාවංශ කර්තෘ උන්වහන්සේ මේසා විශාල ඉඩක් මේසා විශාල පරිච්ඡේද තොගයක් වෙන් කළේ කියලා. උන්වහන්සේට මේක ඔප්පු කරන්නට අවශ්‍ය කරන කාරණාව වෙන්නේ ඊටාම දේශපාලනික සමාජ කාරණාවක්. පරාක්‍රම බාහු රජුරුවන් තමන්ගේ රාජ්‍ය කාලය දේශපාලනිකව සමාජීයව සංස්කෘතිකව අධ්‍යාත්මිකව බොහෝ වර්ධනයන් සිද්ධ කරපු නිසා ඒවා ඉතාම පැහැදිලි වන නිසාත් තමයි මහා දීර්ඝ කාල පරිච්ඡේදයක් අපිට සාකච්ඡා කරන්නට වෙලා තියෙන්නේ. මුල් කාලයක් පුරා අප සාකච්ඡා කළේ මේ රට තුන් කඩකට කැඩි රජවරු තුන් දෙනෙක් යටතේ පරිපාලනය වෙමින් තිබුණේ මුල් වශයෙන් දක්ෂිණ දේශයත් රෝහණයත් රජ රටත් වශයෙන් මේ තුන් දේශේ ඒකච්ඡත්‍ර කරන්නට එක කිරුලක් යටටට ගන්නට පරාක්‍රම බහු රජුරන්ට සිවිල් අරගලයක් පවත්වන්නට තිබුණා. දීර්ඝ කාලීන සිවිල් අරගලයක්. ඒ අරගලයෙන් පසු දේශපාලනිකව මැදිහත් වීමක් සිදු කරනු ලබනවා. ඒ දේශපාලනික මැදිහත් කිරීම තුළ අපේ රටේ එතෙක් සිදුවී තිබූ දීර්ඝ කාලයක් පුරා සිදුවී තිබූ බොහෝ අනර්ථකාරී සිදුවීම් වලින් මේ රට මුදා ගැනීම සඳහා ආර්ථිකවත් සමාජීයවත් ආගමික සහ සංස්කෘතික අධ්‍යාත්මික මේ කියන සියලුම කාරණා වෙනුවෙන් එතුමන් තමන්ගේ කාලයේ යොදවපු නිසා තමයි විශාල තොරතුරු තොගයක් අපිට එතුමන් පිළිබඳව කතා කරන්න සිදු වී තිබෙන්නේ. මේ වන විට අපි සාකච්ඡා කරමින් සිටින්නේ පරාක්‍රම බහු රජුරන්ගේ යුගයේ එතුමන්ගේ මැදිහත් කමින් එතුමන් විසින් පවත්වන ලද සංඝ සාමාග්‍රිය සහ ශාසනික සුද්ධිය පිළිබඳ එතුමන් ඉදිරිපත් කර තිබූ කතිකාවත අභිලේඛනගත කතිකාවත ඒවා ඒ පැහැදිලි කරමින් තමයි අපි මේ කාලය ගත කරන්නේ. ඒ බඳු පැහැදිලි කිරීමක් කරන්නට හිතලු කතාවකට බෑ. එහෙන් මෙහෙන් තොරතුරු හොයාගෙන බෑ. ඒ සඳහා බුද්ධිමත් සම්පත්දායකත්වයක් අවශ්‍ය කරනවා. ඒ නිසා තමයි මම නිරන්තරයෙන්ම මගේ සම්පත්දායකත්වයේ ගෞරවාන්විත ලෙස හඳුන්වා දෙමින් මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ බුද්ධි මණ්ඩලයේ ඇති හැදෑරීම් ගුණය හේතු කොටගෙන තමයි මේ තරම් සමාජශීලී දේශපාලනික සහ සංස්කෘතිකමය ආගමිකමය විෂයමාලාවකට අපට යන්නට පුළුවන්කම ලැබී තිබෙන්නේ. ඒ නිසා මගේ වැඩසටහන ආරම්භ කරන්නට කලින් මම මගේ බුද්ධි මණ්ඩලය සම්පත්දායකත්වය ඔබට හඳුන්වා දෙන්නට සූදානම්. අදත් පෙර පරිදිම සීනාකෝරළේ ප්‍රධාන සංඝනායක තැන්පත් හේයන්තුඩු රජමහා විහාරයේ විහාරාධීශර වැලිමිටියාවේ සීලරත්න නායක හාමුදුරුවන්ගේ දොහොත් මුදුන් දී ගෞරව පුරස්සරව පාද නමස්කාරව මේ මණ්ඩපයට පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ජාතනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය වර්තමාන මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරය හොබවන අපේ ගුරු මෑණී
මාලනී ඇඳගම ගුරුතුමියවත් මහාචාර්යතුමියවත් බොහොම ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. ඒ වගේම මේ ඉතිහාසය පර්යේෂණශීලීව විදග්ධව කතිකා කරන්නට තොරතුරු බොහෝමයක් සම්පාදනය කොටගෙන සිටින තරුණ විද්වතා පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරා විද්‍යාංශයේ ගෞරව උපාධිධාරී වර්තමාන ලංකාවේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ධුරය හොබෝන කතිකාචාර්ය ඉසංක මල්සිරි විද්වතාවත් බොහොම ගෞරවයෙන් මේ මණ්ඩපයට පිළිගනු ලබන ගමන් අවසරයි මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයයි. අපි හාමුදුරනේ ඔබවහන්සේගේ විෂය පතය සංඝ සමාජය පිළිබඳ සංඝ සාමාග්‍රිය ශාසනික සුද්ධිය අතීතයේ අපි විසින් පවත්වන ලද පරාක්‍රම බහු රජුරන් විසින් පවත්වන ලද මේ කාරණාව තමයි අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරගෙන එන්නේ. මේක කොයිතරම් සාකච්ඡා කළ යුතුද මොනතරම් සාකච්ඡා කරන්නට කාරණා තියෙනවද කියන එක නිරන්තරයෙන් අපට ඔප්පු වෙනවා. ඒ නිසා අදත් අපි මේ වෙනුවෙන් අපේ කාලය වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තරම් එහි අපිට කතා කර යුතු දේවල් තිබෙන නිසා පොළොන්නරු ආලාහන පිරිවෙනේ ඇති මේ කතිකාවත පොළොන්නරු කතිකාවත එය පැහැදිලි කරමින් සහ එබඳු කතිකාවතක ඇති අවශ්‍යතාව සමාජීයව ආගමිකව සහ දේශපාලනිකව විසඳ ගනිමින් තමයි පසු වෙන්නේ. එතන අපි නතර කරපු තැනින් එය ආරම්භ කරන්නට අවසරයි නායක හාමුදුරුවනේ. මේ බෞද්ධ මාධ්‍ය ජාලය මේ ලෝකයාට හඳුන්වා දෙමින් මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසය වැනි වටිනා වැඩසටහන් ලෝකයාට හඳුන්වා දෙමින් ඒ ක්‍රියාකොට අපවත් වදාළ අපේ දරණාගම කුසල ධම්මා විධාන අපේ හිතවත් නායක හාමුදුරන් වහන්සේ අද වැඩ හිටියනම් බොහොම සන්තෝෂ වේවි. ඒ වැඩසටහන් 240 ගානක් කළානේ. උන්වහන්සේට අපි හැමදාම අපි හදවත්වල ජීවත් වෙන වැඩසටහන් 200 ඔය හැම එකම පින් දුන්නා. ඒ නිසා අපි අද දවසේත් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. එදායින් පස්සේ අද දක්වාම ඒව අඩුවක් නොවෙන්න උන්වහන්සේ බලාපොරොත්තු ආකාරයටම ඒ දේවල් මෙහෙවන වර්තමාන අධ්‍යක්ෂ දුරන්දර බොරලන්දේ වජිරඥාන අපේ හිතවත් හාමුදුරුවෝ වහන්සේටත් මෙවා එනිසාකාරයෙන් ක්‍රියාත්මක කරවන ඒ කාර්ය මණ්ඩලයටත් ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ අනුගත සියලුම මහත්මීන් ඒ වගේම ලක්වැසි ලෝවැසි මා ශ්‍රවණය කරන ගිහි පැවිදි ඒ සෑම දෙනාටවත් අපි යහපත සිත ප්‍රාර්ථනා කරමින් තවමත් අපි කතා කරන්නේ අර 70 වෙන පරිච්ඡේදයේ ඒ ශාසන ශෝධනය සම්බන්ධ කරුණු කාරණා. අපි ඉසංක මනසිමේ මෙතුමා ඒ තියෙන වගන්ති වලට අනුව එක එකක් කරුණු කාරණා වැඩි කොටසක් පැහැදිලි කළා. ඊට අපි සාකච්ඡා කළා කතා කළා. දැන් මේ දඹදෙණි මේ පොළොන්නරු ගල් විහාර මහා පරාක්‍රමබාහු රජතුමාගේ මේ ශාසනික කතිකාවත තමයි ඊට පස්සේ ආපු සියලුම කතිකාවත් වලට මුල් බීජය උනේ. ඔයන් දඹදෙණි කතිකාවත තමයි දීර්ඝතම කතිකාවත. හැබැයි මේ කියපු වචන මේ කියපු පිළිවෙල මේ හැම දෙයක්ම එව්වම තමයි වලපුවා. අලුතෙන් දෙක තුනක් එකතු කළා මිසක්. ඊට පස්සේ අද දක්වාම ගත්තාම සැලැස්ම ක්‍රමය අතුලත් වුණු අන්තර්ගතය ගත්තාම මේ කියපු ඒ පොළොන්නරු ගල් විහාර ඒ ශාසන කතිකාවතේ තොරතුරු තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේට අමතරව පොඩි වෙනස්කම් ඊළඟ යුගවල ඒ කාලීන අවශ්‍යතාවය මත ඉදිරිපත් කළා. ඉතින් මේවා ගත්තාම අපේ පැරණි හාමුදුරුවරු
මේ කතිකාවත්ම හැම එකක්ම කියවලා ඉව්වට අනුව පුරුදු පුහුණු වෙලා හිටියා. දැන් අපට අපේ ගුරු හාමුදුරු ළඟට ආපුවාම අපේ වල කලින් අපේ ක්‍රමයක් තියෙනවා. දැන් සෝදෙත්වා පබ්බා මේ අපට සඳහන් කරනවා මහාන කරනකොට උපසම්පදා කරනකොට මේ පිරිසුදු හොඳ අය තමයි උපසම්පදා කරන්න ඕනේ පැවිදි කරන්න ඕනේ. ඊට පස්සේ ආපහු පැවිදි කරනකොට ඒ පැවිදි කරන්න ආපු කෙනා ටික කාලයක් පන්සලේ තියාගන්න ඕනේ. දැන් අපේ කතිකාවතේ තියෙන අවුරුද්දක් පැවිදි කරන්න කලින් ගියා පන්සලට එක්ක ඇවිල්ලා ඒ දරුවව වසරක්ම පුහුණු කරන්න ඕනේ. දැන් අපිට මතක අපි පැවිදි වෙන්න ආපුවාමත් අපට තිබුණා ඒ හැමදේම උගන්වනවා. මට මතකයි මුලින්ම මම පැවිදි වෙනාට පස්සේ අපේ බෝමළුව අමදින පහෝදා උදේ නායකහාරු අප නියම කළා. ඉතින් මම ගෙදර දුගාන ක්‍රමයට බෝමළුව ඔය නිකන් ඉදලෙන් අතු ගෑවා. නායකහාරු ඇවිල්ලා ඉදලා අරගෙන අපට කියලා දුන්නා නෑ නෑ අතු ගාන එකක් අමදින එක තව එකක්. කියලා ඔන්න අපි මෙතෙක් කලර ගෙදර අතු ගාපු ක්‍රමයට ඔය නිකන් අතු ගාන යනවා නැතුවද මට මතකයි මුලින්ම අද වගේ අර පොල්ලත්තේ ක්‍රමයට අතු ගාන ගන්නවා. රටාවකට. මේ අතින් මෙහෙම අතු ගානනවා අනිත් පැත්ත හැරිලා අනිත් පැත්තට අතු ගාපුවම ඔන්න පොල්ලත්තේ රටාව. දැන් උඩමළුවේ ජයශ්‍රීමා බෝධින් වහන්සේ අසලත් අපි අමදිනකොට රටා කීපයකට තමයි අමදින්නේ. අපට මේ වගේ දේවල් කියලා දුන්නා අතු ගාන එක වෙනස් අමදින එක වෙනස්. දැන් අවුරුද්දක් මේ පුහුණු කරනවා. දාන්න නැතුවම යන්න පියන්න. ඊට පස්සේ අනිත් මේ දැන් මේ වගේ තියෙනවා මේ. බණ පින් වාක්‍ය ඊට පස්සේ මලගෙදර බණ ධර්ම දේශනා ගෙදර බණ පිරිත් ගෙදර අනුශාසනා ඉව පුහුණු කළා අපට මේක කියනවා මෙතුමා ගෙවර සඳහන් කළේනේ බණ කියන්න ඕනේ බණ කියවන්න ඕනේ බණ අහන්නත් ඕනේ. දැන් මේ කතිකාවතේ තියෙනවා මේ. ඒතර බණ අපේ ඉගෙන ගන්නත් ඕනේ අනිත් යාළුවක් කියවන්නත් ඕනේ බණ අහනකත් හාමුදුරු කරන්න. මොකද එදිනෙදා අපේ දැනුම බණ කියනකොට අපි හැමදාම එකක් නොවෙන්නේ නැතුව ඒක වෙන මේ අලුත් දැනුමින් යුක්තව ධර්ම දේශනා කරන්න ඕන දායකයට. ඉතින් මේව එකක්වත් මේ කතාවකට තුළ තියෙනවා කියලා මේ නරක දේවල් නෙමෙයි. අපිට ඉගන්වනවා පුංචි කාලේ නායක හාමුදුරුවෝ අපිට ඉගන්වනවා මේ වැඩිහිටියෝ දෙන්නේ කතා කරනකොට මැද්දට පයින් දෙපා කියනවා. ඊට පස්සේ වැඩිහිටි හාමුදුරු කෙනෙකුගේ සිවුරේ ගැටෙන්න බෑ. ඒ බැරිලා සිවුරේ ගැටුණොත් හැප්පුණොත් අපේ මේ වැඳලා සමාව ගන්න ඕන. මෙව අපට මේ පැවිදෙන්න ආපුවාම ඉගෙනනවා. ඉතින් මෙව ආපහු ගිහි සමාජයටත් මේ වගේ. කියන්නේ පැවිදි සමාජයේ තිබිච්ච මේ දේවල් වැඩිහිටියන් අතර කතා කරන ඒවා මැදට පැනලා හැම කතා නොකරන ඒවා. ඊට පස්සේ ආපහු ඇඟේ හැප්පෙන්නේ නැති එක වැඩිහිටියන්ගේ. දැන් මෙහෙම සාමාන්‍ය සිරිත්වලත් ගත්තාම ඒවා මේ පැවිදි සමාජයේ ඔස්සේ උතුම මතක් කළා ගෙවත්තාම මතකයි මේක මේ ප්‍රදර්ශනය කළේ එලිමහනේ ගල් විහාරේ ගිහි පැවිදි දෙගොල්ලන්ටමනේ. දැන් කනබොන ක්‍රමය අපට ඉගැන්වුවේ අපේ හාමුදුරුවෝ වහන්සේලා ආහාර පාන ගන්නවා ඒ ක්‍රමය දැකලා අපේ ගිහි අයටත් ඒ ක්‍රමය ආවනේ. අපි ඊට පස්සේ අපේ සිංහල සමාජය අපි ගත්තාම අපි දන්නවා ආහාර අනුභව කරනකොට අපි කියනවා මේ ඇඟිලි අතරින් ආහාර පයින්කම් අර චුරු පයින්කම් එහෙම ආහාර අනන්න එපයි කියලා. ඒවා බුදුහාමුදුරුවෝ අපට කියලා දීපුවා. ඒතර එව්වා එතකොට ගිහි සමාජයේට ඒ ආහාර අනුභවයේ ඉඳන් වැසිකිලි කැසිකිලිවත් මේ හැම දෙයක්ම අපේ සේකියාවල තියෙන බොහෝ සිරිත්තුලිත් ඇඳුම් පැළඳුම දැන් සිනහවීම සම්බන්ධ මතක් කළා අපිට මේ මන්දස්මෙතියේ මද සිනහව තමයි පහල කරන්න පුළුවන් කොක් කනදා සිනාසීම් ඒ වගේ දේවල් අපට එපයි කියනවා. ඉතින් මෙහෙම ගත්තාම තව සමහර ඒවා ඒ හැම දෙයකම බලාපොරොත්තු ඇත්තටම භික්ෂුන් වහන්සේලාගේ ගෞරවේ
නොගැලපෙන කියන ගිහි කෙනා පැවිදි කෙනා අතර වෙනස්කම්. දැන් අපට පැන් එකක් අපි බොන මෑ කරනකොට අපට මතකයි අපි පැවිදි වුණු මුල්ම කාලේ. අපි දන්නේ නැතුව සමහර විට අපට අමතක වෙලා අපි ඔන්න මේ තේක බොනවා සමහර විට මේ හිතගෙන. නායකහාම දැක්කහම අපි ගුරුහාම දැක්කා ආපහු වාඩි කරනවා. අය වාඩි කරලා ආපහු තේක බීලා ඉවරුණත් ආපහු බොන්න කියනවා. දැන් මෙහෙම දවසක් දැන් පුරුදු කරපුවාම අපි පුරුදු වෙනවා තේක බොන්න ඕනේ, ගිලම්පස එක ගන්න ඕනේ, වතුර එක බොන්න ඕනේ හිතගෙන නෙමෙයි. දැන් මේකම තියෙනවා සිල් ගන්න උපාසක උපාසිකාවන්. අටසිල් දස්සිල් ආදී සමාදන් වෙන අය ඒගොල්ලෝ සමාදන් වුණාම එදාට සිල් ගත්තාම මොන වෙනස තියෙනවද මොකද්ද? ඒගොල්ලෝ හිතගෙන කෑම ගන්නෙ නැහැ. අවිජාවිද කෑම ගන්නෙ නැහැ. වතුර බොන්නේ නැහැ. ඊට පස්සේ අටසිල් දස්සිල් ගැන කියන මතක් වුණේ මට. ඔය අස්ක්‍රීම අපේ තියෙන මහා විහාරයේ කතිකාවතේ ඒවා මුල් කතිකාවත් වල නෑ. පොළොන්නරුවේ දඹදිව කතිකාවත් වල නෑ. දැන් අවසන් වෙනකොට ඔන්න ඔය මහා විහාර කතිකාවත් කියන්නේ මේ මලතු විහාර මේ කතිකාවතේ තියෙනවා හොඳ එව්වනේ. ඒ කතිකාවතේ තියෙනවා පළාතේ පන්සලේ හාමුදුරුවන්ගේ කාර්යභාරයක්. මේ ගමේ ඉන්න දායක අය පන්සල් සමාදන් කරවන්න ඕනේ. ඊට පස්සේ ආපහු අටසිල් සමාදන් කරවන්න ඕනේ. ඊට පස්සේ පොතක ලියන්න ඕනේ තමන්ගේ ගමේ ඉන්න දායක අයගෙන් පන්සිල් ගන්න අය කී දෙනාද අටසිල් ගන්න පවුල් කොච්චරද? මේ අදටත් වළංගු මෙසියම් මහානිකායේ ඒ ව්‍යවස්ථාව ඒ කතිකාවතේ දැනට තියෙන ව්‍යවස්ථාවේ තියෙන එකක් මම ඔය කිව්වේ. ඒක කොච්චර වටිනවද බලන්නකෝ. ඊට පස්සේ ආපහු ලියන්න කියනවා මේ ලියන්න කියනවා දැන් පන්සිල් ගන්න අයගෙන් කී පවුලක් අටසිල් ගන්න අය වැඩි වෙලාද? ඒක අවසාන දින මෙහෙම මොනවාද මේ මාසයකට දෙවතාවක් මෙහෙම කරලා 3 මාසයකට පළාත නායක අහන විස්තරය වල ආපහු මහා විහාරයට ලියලා යවන්න ඕන. ඊට පස්සේ ඒක තියෙනවා එහෙම ලියලා වඩ පස්සේ අවුරුද්දේ බලලා ලංකාව පුරාම ඒ වැඩිම පවුල් ගානක් අටසිල් සමාදන් කරවලා ධාර්මික පැත්තට යොමු කරවන ඒ හාමුදුරන්ට ගෞරව නාමයක් දෙනවයි කියලා. මේ දැනට තියෙන ඉතින් වැරදි නෑ නෙවුවා. හරි හොඳයි නෙවුවා. ක්‍රියාත්මක අවුරුදු 101ක් පරණ අපේ ඒ කියන්නේ මම එකක් උදාහරණ අටසිල් දස්සිල් ගැන කියන කිව්වම මතක් වෙච්ච එකක්. දැන් මේ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා මේ දැන් බෞද්ධයෝකට හොඳ පැත්ත යොමු කරන එක. ඉතින් අදටත් බොහෝ පන්සල් වල තමන්ගේ පන්සල් වල දායක පවුල් කොච්චර දෙන්නේ කොහොමද කියලා ඒ තොරතුරු ගොඩක් අඩුයි. දැන් මේවා පරණ හාමුදුරුවෝ වාදකොට ඒවා ලිඛිතව ඒවා පවත්වාගෙන ගියා. ඒවා නරක වැරදිව නෙවෙයි නේවා. ඊට පස්සේ හාමුදුරුවෝන නීතියක් තිබුණා තමන්ගේ දායක ගොදුරු ගමේ විතරයි දාන පාංශකෝල් ආගමේ කටයුතු වල යන්න පුළුවන්. තමන්ගේ ගොදුරු ගමේ එහෙම නැතුව ඊට එහා තැනකට යනවා නම් වෙනත් ගමකට යනවා නම් ඒ ගොදුරු ගමට අදාළ පන්සලේ හාමුදුරුවෝ දැනුවත් කරලා යන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? මේවා සමහර දෙනෙක් දන්නේ නැති නිසා සමහර හාමුදුරුවන්ගෙන් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ ඕනම තැනක ඕනම ගමක දාන වලට සමහරට බණට එහෙම යනවා. එතකොට ඒ ගොදුරු ගමත් එක්ක තියෙන ඒ දායකත්වය ඒ දායකත් ඒ තියෙන සම්බන්ධය මොකද වෙලා තියෙන්නේ? ඒක වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේවා හොඳයි. දැන් සමහර ඒවා තියෙනවා පොඩි හාමුදුරුවෝවත් දන්නේ නැහැ සමහර ඒවා. දැන් අපි කියමුකෝ දැන් විද්‍යාලංකාර මහා පිරිවෙනේ එහෙම ඒ පිරිවෙනේ ඉඳන්ම මට මතකයි ඒ පරණාපදිනායක අහන්නලා අපේ හිටපු හාමුදුරන් වහන්සේලාගේ නීතියක් තියෙන සිවුරු පෙරවීම ඉස්සරහව බෑම සම්බන්ධ. මොකද තියෙන්නේ? ඉසතියෙද්දී රවුල බාන්න බෑ. රවුල තියෙද්දී ඉස බාන්න බෑ. මේක ඇවිල්ලා මම අර කියපු අපේ මේ ඔය අවුරුදු 101ක් පැරණි මොනවාද මේ අමුණගම ඒ නායකහුලන් කාලේ ආරම්භ කරපු ඒ අපේ දැනට ක්‍රියාත්මක කරන එසියම් මහානිකායේ ඒ ව්‍යවස්ථාවේ තියෙන එකක්. මොකද්ද? දඹදිවකතාවට මම තියෙනවා නේද? ඉසතියෙද්දී රවුල බාන්න බෑ. කියන්නේ ඉස විතරක් බාලා රවුල විතරක් තියාගන්න බෑ. රවුල විතරක් බාලා ඉස විතරක් තියාගන්න බෑ. බානවා නම් ඉස රවුල දෙකම එකපාර බාන්න ඕනේ. දැන් මෙවුවා ක්‍රියාත්මක කළා පරණ පිරිවෙන් වල. පන්සල් වල අපිට මතකයි අපේ මේ
පන්සල ඉසබානකොට ඉට පස්ස වැඩ හිටි වෙනකොට නායක හොරයි ලකිනා ඉස්සරවුල් එකට බාණ්ඩ ඕන. එක වෙන්න මොකද දස් දෙකෙන් දෙකට දස් දෙකෙන් තුනටම ඉස්රවුල් දෙකම එක බාණ්ඩ ඕනේ. එතකොට මෙව්වාපට පොංචි කාලෙම කියලා දීලා එව්වා සිරිත් බවට පත් කළාපට. දැන් මේවා සමහර විට මේ නීති රීති පුරිහාඳුරු දන්නෙත් නැහැ, ඒවා කියලා දෙන්නෙත් නැහැ. ඒතර එහෙම වුණාම ඒවා දිගින් දිගට පරම්පරාවෙන් යන්නේ නැහැ. ඉතින් මෙහෙම ගත්තාම මේ තියෙන සිරිත් විරිත් මේවා දේවල් සමහර ඒවා තියෙනවා ඉතින් ටිකක් කාලානුරූපව ගත්තාම සමහර ඒවා ටිකක් අර අපහසු ඒවා. අර මෙතුමා ඔය ගිපාර මතක් කළේ අපිට දැන් වර්ෂාව වෙලාවේ. වර්ෂාව වෙලාවේ මේ අර නාකපනාව වැටෙන වෙලේ විසාකාතුමෝ ගිහපු විලාසෙන් හැබැයි එහෙම යන්න කියන අපට දමදිනි කතිකාවතේ. දමදිනි කතිකාවතේ අපිට කියනවා නාකපන වෙහි වෙලාව වුණත් මොනවද කොහොමද මේ වෙන යන ගමන් විලාසයෙන් යන දුවන්න බෑ. දුවන්න බෑ. මුත්‍රා අපේ මුත්‍රා කරනකොට අපට එතන පොමකට ගිහිල්ලා මුත්‍රා කරන්න විදිහ කියලා තියෙනවා. ඒ හිතගෙන එහෙම මුත්‍රා කරන්න බෑ. දැන් මෙව්ව අපට පුංචි කාලේ කියලා දුන්නා. සිවුරු පෙරවීම, මල මුත්‍රා කිරීම, සේකියාවල තියෙනවා. සික වාන්ද වෙනස ඒ වගේ තියෙනවම තමයි අරන් තියෙන සේරම මෙව්වා. එකක්වත් මේ එහාව නෙමෙයි. ඉතින් අර වගේ සමහර ඒවා තියෙනවා දැන් අපි පාත්‍රය කියලා. දැන් පාත්‍රය සම්බන්ධව තියෙනවා ඉක්මන් ගමනක් යන විශේෂ ගමනක් යනකොට මිසක්කන් අනිත් වෙලාව යනවා නැත්නම් පාත්‍රය අරන් ගන්න කියලා. දැන් මේවා අද ගත්තාම සමහර ඒවා ගත්තාම අපි දැන් දෛනිකව පිළිවෙන් යනකොට ඊට පස්සේ ආපහු විදේශ ගමනක් යනකොට වගේ අවස්ථාවල අපිට පාත්‍රය සමහරට ගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් කඩේකට යන එක ඔන්න මට මතක් වුණ තව කාරණයක් කඩේකට යනකොට සල්පිලකට යනකොට මේ තනියෙන් හානු කෙනෙකුට යන්න බෑ මිලදී ගන්න. තව කෙනෙක් එක්ක යන්න ඕනේ. එතකොට මේ වගේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන මොකද්ද? අර භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ගිහියාට ඒ ගෞරවය ඇති කරලා ඉීම. ඒකක් නරක දේවල් නෙමෙයි ගෞරවයද. මෙව තමයි කතිකාවත් වල තියෙන්නේ. ඉතින් ඒ වගේ සමාන සමහර ඒවා අද කාලේ ගත්තාම එහෙම නීති රීති එහෙම දාලා කලින් අපට එහෙම දේවල් කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි සමහර ඒවා හැම කරන්න ගිහුවාම ගැටෙනවා. දැන් අපි කියමුකෝ දැන් අවුරුදු ගණන් ළමයෙක් ගෙනල්ලා අපිට කියන පුහුණු කරන්න කියලා අපේ මේ දමනදි කතිකාවතේ තියෙනවානේ. දැන් අද අපි මේක පුංචි ළමයෙක් ගෙනල්ලා පන්සලේ තියාන දවස් කීප අවුරුදු ගාණක් හිටියොත් අපිට නඩු දානවා. මානව හිමිකම් යටතේ. අපිට කියනවා කොහොමද උගන්වන්න අය පාසල් යවන්නේ නැත්තේ? මානව හිමිකම් යටතේ අපිට නඩු දානවා. පාසල් යවන්නේ නැත්තේ ඇයි කියලා. ඒකෝට එයා පාසලට යවන්න උගන්වන්න ඕනේ. ආපහු අපිට කියනවා මම අවුරුදු 14ට මේ අඩු නම් කොහොමද ළමයෙක් ගෙනල්ලා පන්සලේ අම්මා තාත්තා නැතුව එහෙම ගෙනත් තියා ඉන්නේ. අපට නීත්‍යානුකූලව ගැටලු ඒවා තියෙනවා. ඊට පස්සේ මම දන්න මේ සිද්ධි මම කියන්නේ. අද අපට ඇති වෙලා තියෙන ප්‍රශ්න. අවුරුදු 14 දරුවෙක් උඩ හැදුනා ටෙම්පරේචර් මොනහරි ලෙලක් හැදුනා තුවාලයක් වුණා කියනකො. අපි ළඟ තියෙන රෝහලට අරන් ගිහපුවාම කියනවා වහාම අරන් යන්න නෝන වාට්ටුවට කියලා. කියන ළමයි ඉන්න රෝහලට අරන් ගන්න කියලා. ඉතින් හාමුදුරුවන්ට සිද්ධ වෙනා ගුරු හාමුදුරන්ට ඒ අවුරුදු 14 අඩු හින්දා ඒ දරුවා අරන් එන්න මෙතෙන්. ඊට පස්සේ බාර ගන්නේ නැහැ. අවුරුදු 14 අඩුයි කියලා. ඒ ළමයින් ඉන්න ඒ රෝහලට. ඊට පස්සේ ඒ පොඩි හාමුදුරුවෝ කොහොමද මේ අතර ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා අතර ලොකු හාමුදුරුවෝ ඉන්න බෑ නේද? මෙහෙම ගැටලු තියෙනවා. ඊට පස්සේ ඒ පොඩි හාමුදුරුවෝ ආපු සමහර අයගෙන් මම දන්නවා සමහර හාමුදුරුවෝ නැතුව ගියා. ඒ ආපු වෙලාවේ ඉඳන් ආපහු අහන ප්‍රශ්න තමයි පොඩි හාමුදුරන්ගෙන් බයිනවාද, ගහනවාද, ටොකු වයින්වාද, කඩපාඩම් කරන්න කියනවාද? මෙහෙම ප්‍රශ්න වැලක් අහලා අන්තිමේට දෙමාපියෝ දැනුවත් කළා සමහර තැන් වල සිද්ධ වුණා ආපහු ගාල් වලට බාර දුන්නා. ටොකු වයින් තහනම්, කඩපාඩම් කරන්න තහනම්, යාළුවා තේ එකක් ගෙන්න ගන්න තහනම් මෙහෙම. එතකොට මෙහෙම ප්‍රායෝගිකව ගත්තාම ඒවා කවුරුත් හිතන්නේ නැති පැති. ප්‍රායෝගිකව ගත්තාම අද කලින් නම් අපට ඕන තරම් දරුවෝ පැවිදි කරන්න කට්ටිය හිටියා. අද මේ නීති රීති එක්ක අපිට පැවිදි කරන්න අයත් නැහැ. ඒකනේ ශාසනයේ සමහර පළාත්වල හාමුදුරුවෝ නැත්තේ. දැන් තියෙන නීති රීතිත් එක්ක ගැටෙනවා. මේ පොඩි ළමයි අපිට හොයාගන්න නැහැ. අවුරුදු මේ පැවිදි කරන්න කට්ටිය නැහැ. එහෙමනම් අපිට පැවිදි කරන්න වෙන්නේ වයසට ගිහපු අය. ඉතින් වයසට ගිහපු ඒ උඩ පබ්බජිත් අය පැවිදි කරාට පස්සේ ආපහු
අරගේපු සිරිත්තුරි සම්ප්‍රදායන් ඒවා කොහොමත් එකට යන්නෙත් නැහැ. අර වගේ නතු කරගන්නත් අපිට අමාරුයි. එතකොට මේ වගේ දැන් අර මුලින් කිව්වට අවුරුදු දෙක තුන පුහුණු කරන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. වලපොත් කරන්න බෑ. ඊට පස්සේ ආපහු මේගොල්ලෝ අර අනිත් පැත්ත තමයි මොකද කරන්න පුළුවන් මොන හරි එකක් දීලා කමටහනක් දීලා පැත්තකට යමු කරන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තාම මූලික මේ වගේ ගැටීම් තියෙනවා. එඳා මේ අදත් මේ කතිකාවත් වල තියෙන කරුණාකාරණා වැඩි හරියක් සැසදෙනවා. එකක්වත් නරක දේවල් නෙමෙයි. හැබැයි වා ක්‍රියාත්මක කරන්න ගිහුවම සමහර ඒවා මතක තියාගන්න ඕනේ. මේ අපේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් එදා මේ බුද්ධ කාලේ බුදුහාඳුනන් කාලේ ඒ භික්ෂුන් වහන්සේලා හිටපු ආකාරයෙන්ම කිසිම වෙනසක් නැතුව ඒ විදිහෙම ඒ සිරිත්තුරිත් ඒවා ඒ විදිහෙම පවත්වාගෙන යන්න අදින හාමුදුරුවෝ කියලා. එහෙම කරන්න බෑ. සමාජය වෙනස් වෙනවා. ඒත් එක්ක අපි එහෙම නොගියොත් අපි දෙගොල්ලම ගිහිපැයි තේරුම් නොගත්තොත් එහෙම අපිට ඉතින් අපි ගියා සමහරට බයිනවා කෝ බුදුහාම එහෙම නියම කළා කියනවා. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා කියන බත් අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඔබ වහන්සේගේ විෂය නිසා ඔබ වහන්සේ බොහොම ගැඹුරෙන් දීර්ඝ ලෙස එක පැහැදිලි කරනු ලැබුවා. මට තියෙන එක අත්දැකීමක් නායක හඳුනනේ මේ ටෙලිවිෂන් වැඩසටහනක් මම බලන් ඉන්නවා පහුගිය කාලේ. ඒක අපේ ස්වාමීන් වහන්සේ නමක් තරුණ බොහොම ප්‍රකට රැඩිකල් අදහස් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේව ප්‍රශ්න කරනවා ප්‍රශ්න විචාරකයෙක්. එතකොට මේ ප්‍රශ්න විචාරකයා උන්වහන්සේගෙන් අහනවා මේ මොනවද හඳුන්නේ දැන් මේ විනය කියලා දැන් මේ ගිහි සමාජෙත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබ වහන්සේලා රකින්න ගිහි විනය ඒ වගේ මේ ටිකක් නොසරු ප්‍රශ්නයක් අහන උන්වහන්සේගෙන්. උන්වහන්සේ හරි අපූර්ව උත්තරයක් දුන්නා. උන්වහන්සේ කියනවා දැන් බලන්න මහත්තයා විනය කියන්නේ මොකක්ද කියන එක දැන් තේරුම් ගන්න පුළුවන් නේ. දැන් මම මෙතන ඉඳගෙන දැන් පැයක් විතර වෙනවා. දැන් ඔය මහත්තයාත් ඔතන ඉඳගෙන ඉන්නවා. දැන් බලන්න මේ කාලය තුල ඔබතුමා කොයිතරම් ඇඹරුණාද කොයිතරම් වෙනස් වුණාද ඔළුව කැසුවද කකුල් වැනුවද මං ඒක කිසි දෙයක් කළේ නෑනේ. මං අර තිබ්බ විදිහටම ඉන්නවානේ. ඒක තමයි විනය කියන්නේ. අපි පුරුදු වෙච්ච විනය. ගන්නවා මේ පාද දෙක අපිට නායකහරෝ කියනවා මේ කකුල් දෙක ගලඟ තියලා වාඩි වෙන්න ඕනේ. බණ ගෙදර දාන බල ඔය ගියත් අපිට මේ hina වෙන්න බෑ. ඊට පස්සේ ආපහු ඉව තේරුම ඇත්තම කියලා දෙනවා. ඊට පස්සේ දැන් මේ වගේ තියෙනවා. දැන් අපි ඒව පොළ වෙනස් වෙලා. තව කෙනෙකුගේ ඉසాత ගන්න බෑ. ආමන්ත්‍රණය කරනකොට දැන් මේකේ වචනම තියෙනවා. දැන් අද දැන් දානපතිනිය එහෙම මේ කරන්න බෑ. අද රත්තරණිය කියලාත් කියනවා සමහර අය. සමහර එහෙම ආමන්ත්‍රණය කරන්න තහනම් අපේ මේවල තියෙනවා. කියන්නේ ඒ කතාවේ සංවර වෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු ගෞරවය රැකෙන්න ඕනේ. මේ එහෙම හරි ලස්සනයි එකක්වත් නරකව නෙමෙයි. කුඩා අවධියක සිට ජීවිතයේ මුළු මොනින්ම වෙනම විනය පිටකයකට විනය කර්මයකට අනුව සකස් කරමින් තමයි ඒ පූජ්‍ය කියන පක්ෂය සකස් කරන්නේ. ඒ සඳහා ඓතිහාසිකව මොනතරම් කාර්යභාරයක් රාජ්‍යත්වයෙන් පවා සිද්ධ වෙලා තියෙනවද කියන එක තමයි කතිකාවත් හරහා අපි සාකච්ඡා කරන්නේ. අපි ප්‍රධාන පාලක මැදිරියට ගොඩාක් උදින් කෙටි විරාමයක් රැගෙන මහාචාර්යතුමී දෙසට හැරෙනවා. හොඳයි. අපි මහාචාර්යතුමී ඔබතුමියත් හොඳ බෞද්ධ උපාසිකාවක් නෙවෙයි. මේ ඉතිහාසය විෂය හදාරවමින් බොහෝම පිළිවෙත් සහිතව ඔබතුමියගේ ශාස්ත්‍රීය කටයුතු වලදී පවා නිරන්තරයෙන් මේ සංඝ සමාජය හොඳින් සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට මේ අපි සාකච්ඡා කරමින් සිටින පරාක්‍රම බහු රජුරුවන් විසින් මැදිහත් වී පරාක්‍රම බහු රජුරුවන්ගේ අනපනත් නෙමෙයි මේවා. පරාක්‍රම රජුරුවන් මැදිහත් වී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දිඹුලාගල කස්සප බඳු නායක හාමුදුරන් වහන්සේලා කැඳවා උන්වහන්සේලා විසින් පැනුණු නීති රීති සංඝ සමාජයට ඉදිරිපත් කොට ඒ ඉදිරිපත් කිරීම ගිහි සමාජයේ පවා දැනගනිත්වා කියලා ඉදිරිපත් කිරීමෙන් මේ සංඝ සමාජයේ පමණක් නොවේයි ගිහි සමාජයේ පවා කොයිතරම් හික්මීමකට ලක් වෙනවද කියන කාරණාව ඓතිහාසිකව ඔබතුමිය අත්විඳලා තියෙන හදාarලා තියෙන මාතෘකාවක්. අපි මේකේ අභ්‍යන්තරික තේරුම මේ අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර ඒ අදහස ගැනත් සාකච්ඡා කරනවා අපේ මහාචාර්යතුමී. කොහොමද මේ සාමාන්‍ය ගිහි ජීවිතයට මේ පිළිවෙත් වක්‍රාකාරයෙන් ස්වාමින් වහන්සේ හරහා පන්සල හරහා පැමිණෙන්නේ කියලා? දැන් ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ හැසිරෙන ආකාරය දැන්
ඒ දැන් කතිකාවත නොදැනගත්තත් දැන් කතිකාවතේ තියෙන කාරණා අපි දැනගෙන හිටියේ නැති වුණත් ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ හැසිරෙන ආකාරය බෞද්ධ වශයෙන් කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ වුණත් අපිට යම්කිසි අවබෝධයක් ලැබෙනවා. විශේෂයෙන් ඒ අවබෝධය ලැබෙන්නේ අපිට පාසල් අවධියේදී. පාසල් අවධියේදී අපි පාසලට යනවාට අමතරව අපි දහම් පාසලට යනවා. ඒතර දහම් පාසලට ගියාම මේ දහම් පාසල් වලදී මම හිතන්නේ අපි සෑම ගෙදරකම සෑම ළමෙක්ම වගේ දැන් නම් හුඟක් කියන්නේ ඔය ටියුෂන් පන්ති කියලා. නමුත් අපේ කාලේ මේ අපි හැම කෙනෙක්ම අපේ පවුල් වල දරුවෝ හැම කෙනෙක්ම දහම් පාසලකට ගියා. ඒතකොට දහම් පාසලට ගියාපුවාම අපිට පේනවා වගේම අපිට උගන්වනවා. දහම් පාසල තියෙන්නෙත් පන්සලේමනේ. ඒක නිසා ඒ භික්ෂුන් වහන්සේලා එක්ක හැසිරෙන්න ඕන ආකාරය, භික්ෂුන් වහන්සේලාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය අපිට નિરાයාසයෙන්ම මේ පුහුණුවකුත් ලැබෙනවා, දහම් පාසලේදී ගැන්වීමකුත් ලැබෙනවා. එතකොට ඒ වගේම තමයි ඊටත් වඩා කාරණයක් තමයි දැන් අපේ පරණ අවධියේ දැන් නම් ඉතින් මේ හුඟක් මෑතක අපිට පිරිවෙන් කියන අධ්‍යාපනය වෙනස් වෙලා පාසල් අධ්‍යාපනය මේ විදේශයෙන් නුත් එක්ක පාසල් අධ්‍යාපනය ආවට පස්සේ අපි පිරිවෙන් අධ්‍යාපනය අඩු වෙලා තියෙනවානේ. දැන් මුල් කාලේ ඉතිහාසයේ ඔය කියන අවධිවල ඊට පස්සේ දැන් අපේ කාලේ වුණත් දැන් අපි පිරිවෙනට කාන්තාව පිරිවෙනට ගියේ නැති වුණාට ඒ කාලේ තිබුණේ පිරිවෙන් අධ්‍යාපනය විතරයිනේ. එතකොට හැම පන්සලක්ම පිරිවෙනක් තමයි ඒ කාලේ. දැන් අනුරාධපුර පොළොන්නරු කාලේ අරගෙන බැලුවොත් හැම පන්සලක්ම පිරිවෙනක්. දැන් මේ පරාක්‍රම බාහු රජුරෝ ඉදි කරපු අපි විහාරස්ථාන අරගෙන බැලුවොත් ඒ හැම විහාරස්ථානයකම පිරිවෙනක් ඉදි කරා කියලා තියෙනවා. එතකොට මේ පිරිවෙනට ගියාම පිරිවෙනට භික්ෂුන් වහන්සේලා එනවා, පිරිමි ශිෂ්‍යෝ එනවා. පොදුවේ පිරිවෙන තමයි උගන්වන්නේ. පාසල් තිබුණේ නැහනේ. කාන්තාවන්ට ඉතින් මෙහෙණින් වහන්සේලාගෙන් හරි ගෙදරින් හරි තමයි කාන්තාවන්ට ඒ කාර්ය අධ්‍යාපනය ලැබුණේ. නමුත් පිරිමින්ට හොඳ අධ්‍යාපනයක් පිරිවෙනෙන් ලැබෙනවා. ඒක නිසා මේ කතිකාවත පිළිබඳ අවබෝධයක් නැති වුණාට සමාජයේ ආශ්‍රයෙන් දහම් පාසල මගින් පිරිවෙන් අධ්‍යාපනයේ මගින් මේ සාමාන්‍ය ගිහි කාන්තාවන්ට වගේම ගිහි පිරිමින්ට භික්ෂුන් වහන්සේලා කරන කියන දේවල් පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම රටාවට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද කියන එක පිළිබඳ මේ බෞද්ධ සමාජයේ ඒක විශේෂයෙන් උගන්වන්න අවශ්‍යතාවයක් නැහැ. දකින්නකොට දැකීමෙන්, ඇසීමෙන්, අත්දැකීමෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඇත්ත. දැන් අපේ රටේ අපේ මේ දැන් භාෂාව ඉගෙන ගන්න ළමයි දැන් උපභාෂා ඉගෙන ගන්නකොට දැන් කමත නැමැති උපභාෂා. ඒ වගේ පන්සල නැමැති උපභාෂාවකුත් තියෙනවා. පන්සලේදී කතා කරන්නේ නැහැනේ, කඩපිලේදී කතා කරන දේ, කමතේදී කතා කරන දේ. ස්වාමීන් වහන්සේලා අරභයා, පන්සල අරභයා, විහාරය, බෝධිය, මේ අරභයා අපි භාවිතා කරන වචන වෙනස්නේ. ඒතකොට ඒ වචන පව අපේ මේ සංස්කෘතිය තුල අපි හදාරමින් හැදෑරමින් යනවානේ. එතකොට නූතන සමාජයේ මොනතරම් ජාත්‍යන්තරකරණය වුණත් සංඝ සමාජයේ පවතින තාක්කල් සංඝයා වහන්සේ සහ ගිහියා අතර තියෙන ඒ සම්බන්ධතාව අතීතයේ සිට පැවැතෙන ක්‍රමවේදයකින් පැවැතෙන බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ ඒ දෙකමනේ. ඒ නිසා අපි තවදුරටත් මේ කතිකාවතේ ඇති අභ්‍යන්තරික කාරණා පිළිබඳ සාකච්ඡාව අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන ශංකමාස්තරි කතිකාචාර්යතුමා හරහා එතුමන් මේ අපිට පැහැදිලි කරමින් හිඳ ගිය සුමානේ නතර කරපු තැනින්ම ආරම්භ කර මේ අභ්‍යන්තරයේ ඉතුරු කාරණා ටික ඉදිරිපත් කරමු ඉශාංක. ඔව් අර ස්වාමීන් වහන්සේ මුලදී විස්තර කළ අර වත් පිළිබඳව මමත් මේ කාරණේ පසුගිය දවසෙත් කිව්වා මේකේ නොයෙකුත් වත් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මහා බෝවත්, අංගනවතුවත්, ඇදුරුවත්, තෙරවත්, ගිලන්වත්, තෙනසුන්වත් මේ ආදී වශයෙන්. දැන් ඇත්තටම අපේ ඔය විනය පිටකේ එහෙම වත්තක් කන්දකය කියලා වෙනම කොටසක් තියෙනවා. වෙනම පරිච්ඡේද තියෙනවා මේ වත් පිළිබඳ. කැසිකිලියට වැසිකිලියට ගියාම කොහොමද හැසිරෙන්නේ? ඊළඟට භෝජන ශාලාවට ගියාම කොහොමද හැසිරෙන්නේ? ජනතාගරයට ගියාම ජනතාගරවත් තියෙනවා. ඒතර ජනතාගරය ඇතුලේ කොහොමද හැසිරෙන්න ඕනේ? දාන ශාලාවට ගියාම කොහොමද හැසිරෙන්න ඕනේ? නොයෙකුත් වත්. මේ වත්වල මේ දෙආකාරයක වැදගත්කම් තියෙනවා. දැන් අපි මේවා කතා කරන්නේ ආගමික අර්ථයෙන්.
වත් කියන එක අර ඉටු කළ යුතු චාරිත්‍රාක් විදිහට වතාවතක් විදිහටනේ අපි මේ කතා කරමින් ආවේ. ඒක එකක්. එතන තියෙන ආගමික අර්ථය. හැබැයි මේක ඇතුලේ තියෙනවා වෙනත් වටිනාකමක්. ඒක තමයි මේක තියෙනවා සංරක්ෂණාර්ථයක්. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමුකෝ පිළිම ගයක් කියලා. දැන් පිළිම ගයක් සම්බන්ධයෙන් නැත්නම් පොහොය ගයක් සම්බන්ධයෙන් ඉටු කරන්න ඕනේ වත් තියෙනවා. ඇමදී මකුළු දැල් ඉවත් කිරීම ආදී නොයෙකුත් පරමල් ඉවත් කිරීම නොයෙකුත් දේවල්. ඒක බැලුබැලමට ආගමිකයි තමයි. ඒක හරි. නමුත් ඒ අනුව ඒ ගොඩනැගිල්ලේ පැවැත්ම තහවුරු වෙනවා. ඒ කියන්නේ නඩත්තුව. හැමදාම මේ ගොඩනැගිල්ල නඩත්තු වෙනවා. එතකොට එතන සිද්ධ වෙන්නේ සංරක්ෂණාර්ථයක්. යන්නේ. ඒ නිසා මේ දෙකම මෙතන තියෙනවා. එක පැත්තකින් ගොඩනැගිලි පවත්වාගෙන යාමක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒක යම් පිනක් Taman ට්‍රස් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ දෙකම මේකේ තියෙනවා. ඊළඟට මේ මම අවසන් වතාවට එදා සඳහන් කරමින් හිටියේ අර ඇතුල්ගමේ මේ මිනිසුන් සමග තමන්ගේ විහාරයේ දේවල් බාහිරට නොදිය යුතුයි බාහිර දේවල් විහාරයට නොගත යුතුයි කියන කතාව. එතකොට නමුත් මේක තවත් ඒ වගේම කරුණු කීපයක් සඳහන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇතුල්ගමේ මිනිසුත් එක්ක එහෙම නැත්නම් විරුද්ධ ලිංගිකයන් සමග නැවතත් විසභාග කියන වචනේ තියෙනවා. විරුද්ධ ලිංගිකයන් සමග මේ ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්න එපා. ඊළඟට වැඩිමහල් සංඝයා සමග කතා කරනකොට ඒකට තියෙනවා ක්‍රමවේදයක්. අරද අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ අපි නවක මධ්‍යම ආදී වශයෙන් භික්ෂුන් වහන්සේලා වර්ග කරලා තියෙනවා. එතකොට ස්තරායනයක් තියෙනවා. අපි දන්නවා සමාජයක් පවත්වා ගන්න ස්තරායනය වැදගත් නේ. ඕනෑම ආයතනයක් කියන්නේ ස්තරායනය උඩ යන්නේ. එතකොට ඒ ස්තරායනය සංඝ සමාජය තුලත් එහෙමම තියෙනවා. ස්තරායනය අනුව එක් අයට දක්වන්න ඕනේ ආචාර ධර්ම සමූහයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි අන්තේවාසිකෝ ගැන එදා කතා කළා. අතවැසියෝ. ඊළඟට සද්ද විහාරිකෝ එක්ක වාසය කරන අය. ඒගොල්ලෝ ඉන්නේ ආචාර්යවරු සහ උපාධ්‍යායවරු යටතේ. එතකොට ඒ ආචාර්යවරයා සහ උපාධ්‍යායවරයා Tamanගේ පියාසය සලකන්න ඕනේ කියලා තියෙනවා. ආචාර්යවරයා සහ උපාධ්‍යාය විසින් අර අන්තේවාසික සහ සද්ද විහාරික කියන Tamanගේ ශිෂ්‍යයා Tamanගේ පුත්‍රින් විදිහට සලකන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා මේ දෙගොල්ලෝ අතර තියෙන්න ඕනේ පියපුතු සම්බන්ධතාවයක් කියලා කියනවා. ඒක තමයි සම්බන්ධතාවය. තාත්තා කෙනෙක් දරුවන්ට සලකන්නේ කොහොමද? දරුවෝ තාත්තට සලකන්නේ කොහොමද? ඒ විදිහට තමයි පවතින්න ඕනේ කියලා කියනවා මේක. දැන් බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා මෙතන කියන වැඩිමහල් සංඝයා සමග කතා කරන්න කාට හරි භික්ෂුන් වහන්සේ නමකට ඕන වුණොත් කනිෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකට කොහොමද කතා කරන්නේ? කියනවා ආදර දක්වා මුලින්ම ආදරය දක්වන්න. ඒ ස්වාමීන් වහන්සේට ඉතා නොලං වේ. වැඩිපුර ලං වෙන්න එපා. වැඩිපුර ලං වෙන්න එපා. ඊළඟ නැමේ සිට පොඩක් නැමෙන්න ඕනේ. හරි ගෞරව කරලා. අත් නොවනාබිනිය යුතු. අතපය වනවන කතා කරන්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක. මේ කියන්නේ ගිහියන්ට නෙවෙයිනේ. දැන් මේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට. එතකොට ගිහියෝ සම්බන්ධයෙන් අපි නැවත ඒක අවධාරණය කරන්න ඕනේ නෑනේ. භික්ෂුන් වහන්සේ නමකට තවන්ට වඩා වැඩිමල් භික්ෂුන් වහන්සේ නමක් සමග කතා කරනකොට අතපය විසික් කර කර එහෙට මෙහෙට කතා කරන්න එපා. ඒක විනයානුකූල නෑ කියන එක. දැන් අපේ තියෙනවනේ අර එකත් පස්සෝ හිටීම කියලා. ඔය දැන් සූත්‍රවල නිතරම සඳහන් කරනවා මේ දෙවිවරු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට. නේ බුදුහාමුදුරන්ට වැඳලා එකත් පස්සෝ හිටියා කියලා කියනවා. දැන් එකත් පස්සෝ ඉන්නවා කියන එකත් ඔය අටුවාවේ විස්තර කරනවානේ. ඒකත් පුදුමාකාර විස්තරයක්. එකත් පස්සෝ ඉන්නවා කියන්නේ කෙලින්ම අභිමුඛව සම්මුඛව ඉන්නෙත් නැහැ. ඕන්ට වඩා අයින්ටලා ඉන්නෙත් නැහැ. අර හුලඟ වදින විදිහට ඉන්නෙත් නැහැ. තමන්ගේ හුලඟ වදින විදිහට ඉන්නෙත් නැහැ. උඩින් ඉන්නෙත් නැහැ. ඕන්ට වඩා පල්ලෙහාන් ඉන්නෙත් නැහැ. ඔය ඔක්කොම නැතුව පැත්තකින් තමයි ඉන්නේ. එකත් පස්සෝ ඉන්නවා. නේ? ඉතින් ඒක හරි ලස්සනයි. දැන් අපිට අටුවාවෙම කියනවා මේ ඒ කියන්නේ ඒක ගෞරවය දක්වන. අපි දක්වන ගෞරවය. දැන් අපිට කියනෝනේ බෝධින් වහන්සේ නමක් වඳින්න යනකොට අපි යන්න ඕනේ හරියට බුදුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා වගේ. එහෙමයි උගන්වන්නේ. ඒ නිකම් මේ ගහක් බලන්න යනවා කියන අදහස නෙවෙයි. බෝධිය කියන්නේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ මුණ ගැහෙන්න අපි යනවා නම් අපි කොහොමද යන්න ඕනේ? අර විදිහට ගිහිල්ලා වැඳලා ආදර සත්කාර කරලා එකත් පස්සෝ අපි ඉන්නේ බෑ. බෝධින් වහන්සේලාත් එහෙමයි කියලා කියනවා. ඉතින් මේ උගන්වන දේවල් අර අජීවී වස්තු අජීවී කියන්න බෑ. නමුත් මානව නොවන වස්තුන්ට පවා ආදේශ කළා තිබ්බා. මේ ප්‍රතිපත්ති අත් නොවනාබිනිය යුතු. ඊට පස්සේ කියනවා කිසි විටක දරුවන්ගේ මේ
වෙර කියලා කියන්නේ කොමාර කියන වචනේ තියෙන්නේ. කොමාර කියලා කියන්නේ කුමාරයෝනේ. ඒ කියන්නේ ළමයි, පොඩි ළමයි. ඔව්. වෙර කියන්නේ ශරීරය. අල්ලන්න යන්න එපා. අල්ලන්න යන්න එපා. අතපත ගන්න යන්න එපා. එහෙම කියනවා. ඒකත් ඒක ඇත්තද? මොකද දැන් සමහරලාට එහෙම වුණාම අර ගිහියන්ගේ හිතේ ඇති වෙන ආකාරයේ ලාමක ආදර ඇති වෙන්න පුළුවන් දරුවෝ සම්බන්ධයෙන්නේ. දැන් ඒ වගේ යම් සීමා පනවල තියෙනවා. අපි දන්නවද විනය පිටකයේ තියෙනවා මේ එක් යහනක ස්වාමින් වහන්සේලා දෙදෙනෙක්ට ශරීර එකිනෙක ගැටෙන පරිදි සැතපීම තහනම්. එහෙම ඉන්න බෑ. දැන් අපි ගිහියෝ නම් එක ඇඳක අපි යාළුවෝ මිත්‍රාදීවෝ එකට ඉන්න අය අපි දෙන්න තුන් දෙනා ඉන්නවනේ ඇඳවල වල. භික්ෂුන් වහන්සේලාට බෑ. ඒ කියන්නේ කියනවා එහෙම ඉන්නව නම් අඩුම ගානේ බඳපටිය හරි මැද්දෙන් දාන්න ඕනේ. සීමාව පනව ගන්න ඕනේ. අනේ මට මතකයි අර මේ වෙස්සගිරි විතරක් නෙවෙයි ගොඩක් තැන්වල තියෙනවා මේක ගල් ගුහාවල. ගල් ගුහාවල තියෙනවා මේ ඇඳවල් නිර්මාණය කරලා. ගල් තලයේ ඇඳවල් ඒවට කියන්නේ මච්ච කියලා සෙල්ලිපොල කියන්නේ පූර්ව බ්‍රාහ්මණයේ මච්ච කියන්නේ මංච කියන්නේ ඇඳවල්. එතකොට එක තැන තියෙනවා ඇඳවල් 3-4 නිර්මාණය කරලා. ඇඳක් කියලා කියන්නේ එක් අයෙක්ට වැතිරෙන්න පුළුවන් ඉඩ ප්‍රමාණය. ඇඳ. ඒතර මෙහෙම පේලියට ඇඳවල්. හරි ලස්සනයි ඒවා. කොන්දේ මේ හැඩයටම ගල ගානට ෂේප් කරලා මැදලා උපමට්ටම් කරලා තියෙනවා මේවා. එතකොට මේ හැම ඇඳක්ම වෙන් වෙනවා අඟලක විතර තීරුවකින්. අඟලක විතර තීරුවකින් වෙන් වෙනවා. ඒවා. දැන් මොකද්ද? දැන් මේ ක්‍රිස්තු පුහුර කාලේ. එතන මේ මොකද්ද ඒ කරන්නේ? ඒ කරන්නේ සීමාව. විනය කර්මය. ඔව්. මේ කියන කාරණේනේ. ඒ කියන්නේ සීමාව පනවනවා. එක ඇඳකින් එක්කෙනාට සීමාවක් තියෙනවා. අනික් ඇඳ අතික්‍රමණය කරන්න බෑ. ගැටෙන්න බෑ. ඇඟවල් දෙක. ඉතින් ඒක මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙච්ච දේවල් මේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා පරීක්ෂා කර පැවිදි කරන්න ඕනේ. පැවිදි කරනකොට කෙනෙක්ව පරීක්ෂා කරන්න ඕනේ. මොකද අපිට තියෙනවනේ උගන්නලා කෙනෙක් පැවිදි කරන්න ඕනේ කොහොමද කියලානේ. පැවිදි නොකළ යුතු පුද්ගලයෝ නම් කරලා තියෙනවා. නායකවරව පැවිදි කරන්න බෑ. රාජද්‍රෝහින් පැවිදි කරන්න බෑ. මිනිමරුව පැවිදි කරන්න බෑ. විකෘතිතා තියෙන අය පැවිදි කරන්න බෑ. අංග විකල අය පැවිදි කරන්න බෑ. ගොළු බිහිරි අය පැවිදි කරන්න බෑ. විරූපී අය පැවිදි කරන්න බෑ. නොයෙක් මේ රාජ සේවකයෝ බටයෝ පැවිදි කරන්න බෑ. එහෙම ප්‍රශ්න ඇති වුණානේ. එක්තරා අවස්ථාවක මට මතක කොසල් රජුද කොහෙද යුද්ධ බටයක් පැවිදුනහම ඇවිල්ලා පැමිණිලි කරනවා. යුද්ධ බටේ පැවිදිලා ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නේ. මේ ඉතින් ඒ විදිහට මේ පැවිදි කරන්න ඕන අය ඉන්නව නොකරන්න ඕන අය ඉන්නවා. ඊට පස්සේ මේ ඔය පණ්ඩකයෝ වගේ අය පැවිදි කරන්න එපා කියලා තියෙනවා. හරි. ගොඩක් දේවල් තියෙනවා. පරීක්ෂා කර පැවිදි කළ යුතුයි. පරීක්ෂා කොට උපසම්පදා කළ යුතුයි කියලා කියනවා. පැවිද්ද විතරක් නෙවෙයි. දැන් පැවිදි කළාගේමකෝ උපසම්පදා කරන්න ඕනේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් මම පැවිදි කරලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ උපසම්පදා. නෑ එහෙම බෑ. උපසම්පදාවත් පරීක්ෂා කරලා කරන්න ඕනේ. එයාගේ දැනුම් මට්ටම, එයාගේ හැසිරීම, චර්යා අයත් පරීක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා පරීක්ෂා කර නිසදිය යුතුයි. ඔන්න. උපසම්පදා කළාට පස්සේ නිසදෙන්නෙත් පරීක්ෂා කරලා. නිස කියලා කිව්වේ මං කියන්නේ උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 5ක් තමන්ගේ ආචාර්යවරයාට වාසය කරන්න ඕනේ. ශික්ෂණය වෙන්න ඕනේ. ඒක දෙන්නෙත් පරීක්ෂා කරලා බලලා හැමෝටම නිස දෙන්නෙත් නැහැ. ඒ සුදුසු තත්ත්වයේ ඉන්නවනම් තමයි නිස දෙන්නේ. ඒ කියන්නේ නිස නොදී සිටිය හැකි කියන එක නෙමෙයි කියන්නේ අවශ්‍ය නම්. ඒ නිසා අර අලුතෙන් පැවිදි වෙන අය, උපසම්පදා වෙන අය, නිස ගන්න බලාපොරොත්තු වෙන අයට සිද්ධ වෙනවා. ඒ සඳහා තමන් සුදුසුම් වෙන්න. කොහොම සුදුසුම් වෙන්නේ? චර්යාවෙන් සුදුසුම් වෙන්න ඕනේ. පොහොසත්කමෙන් සුදුසුක් වෙනවා. පොහොසත්කම කියලා කියන්නේ දැනුමින්. ඊළඟට කියනවා යමෙක් මේ කතිකාව ඉක්මවා වර්ධවා හැසිරේ නම්. ඔන්න. දැන් ඔය ටික තමයි කතිකාව. මේ කියපු දේවල් යම් කිසි කෙනෙක් දැන් මේ කතිකාවක් නෙමේක. කතිකාවක් කියන්නේ සම්මතයක්. මම මුලික වනේ කතිකාව සහ ගිවිසුම අතර වෙනස්කම් තියෙනවායි කියලා. දැන් සරල උදාහරණයක් කිව්වොත් මෙහෙමයි. ගිවිසුමක් නම් ඒකට පාර්ශ්ව දෙකක් ඉන්නවා. දෙකක් හෝ තුනක් හෝ එහෙම පාර්ශ්ව ඉන්නවා. කතිකාවකට එහෙම නැහැ. කතිකාවක් නිර්මාණය වෙන්නේ ඒ පාර්ශ්වයෙන්ම තමයි. දැන් මේ භික්ෂුන් වහන්සේලා ගත්තාම මෙතන පාර්ශ්ව නැහැ. එක පාර්ශ්වයයි. ඒ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා විසින්ම භික්ෂුන් වහන්සේලා සඳහා මේ සම්මතයන් පිටව ගන්නවා. දැන් ගිවිසුමක නම් එක් පාර්ශ්වයකට පුළුවන් අයිවත් වෙන්න. මට ඒ ගිවිසුම වැඩක් නැහැ කියලා හිතුවොත් මං කාලයක් ගිහලා මම අයින් වෙනවා. මගේ කැමැත්තෙන්. මේක එහෙම බෑ. ඇයි? මේක යම් සමාජයක පැවැත්ම පිළිබඳ සම්මතයක් තියෙන්නේ. මේක ඉවත් වෙන්න බෑ. ගිවිසුමක් නම් සමහරලාට ඉවත් වුණාම දඬුවම් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. මේක එහෙම බෑ. මේකෙන් ඉවත් වුණොත් එමේ මේ පනවන දඬුවම ලැබෙනවා. මේගොල්ලන්ට. මේ දෙකක්. එතකොට කියනවා යමෙක් මේ කතිකාව ඉක්මවා වර්ධවා හැසිරේ නම්
තුන්වරක් දක්වා තුන් පාරක් වරදට නිසි දඬුවම් කරවා අවවාද කළ යුතුයි. සමා කරන්න නෙවෙයි. තුන් පාරක් දඬුවම් දෙන්න ඕනේ. ඒ අවස්ථා තුනේම ඒකට දඬුවමක් තියෙනවා. ඒ දඬුවම දෙන්න ඕනේ. දීලා අවවාද කළ යුතුයි. ආයෙ කරන්න එපා කියලා අවවාද කරන්න ඕනේ. හැබැයි සමහරු ඉන්න ඔය කොච්චර කළත් ආපහු කරනවා. එතකොට මොකද්ද? නැවතත් ඒ වරද කරනවා නම් නිස නොදී මාසයක් ඉඳන්න ඕනේ. නිස දෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ ශිෂ්‍යෙක් විදිහට තමන් යටතේ තියාගන්නේ නැහැ. කොන් කරනවා. අපි අපේ ශාසන දඬුවම් අතර තියෙන දරුණුම දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩය කියන එක. ගුරු කමින් එකත් කරනවා. ගුරුවරයා විසින් ඉවත් කරනවා. කතා නොකර ඉන්නවා. ඒක අතිශය දරුණු දඬුවම විදිහට සලකනවා. ඒක මානසික දණ්ඩනයක්. අතිශය දරුණු දඬුවමක් විදිහට සලකනවා. මම හිතන්නේ බුදුන් වහන්සේත් අවස්ථාවකදී එහෙම බ්‍රහ්ම දණ්ඩය දීපු අවස්ථා තියෙනවා. එතකොට ඒක දැන් මෙතන කරන්නේ නිස දෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ මෙයා තමන්ගේ ශිෂ්‍යෙක් කියන එක පිළිගන්නේ නැහැ. එහෙම මාසයක් තියන්නේ කියනවා. ගුරුවරයෙක් නැහැ. ආචාර්යවරයෙක් නැහැ. එයාට. ඒක ලොකු මානසික පීඩනයක් එයාට. හරි? ඊට පස්සේ කියනවා එහෙමත් හැදුන්නේ නැත්තම් එම පුද්ගලයා කරේ නොබැඳී එයාට තව තව ආදරය කර කර ඉන්න එපා. මොකද හදන්න බෑනේ දැන්. හැරවිය යුතුයි. ඉවත් කරන්න. ඒ කියන්නේ මේ මහාන කමින් ඉවත් කරන්න. එයා දැන් තුන් පාරක් සමා කළා හරියන්නේ නැහැ. මේ දඬුවම් කළා හරියන්නේ නැහැ. අවවාද කළා හරියන්නේ නැහැ. නිස දෙන්න නැතුව මාසයක් හිටියා හරියන්නේ නැහැ. ඉතින් හදන්න බෑ. එහෙනම් ඉවත් කරන්න. බැඳෙන්න එපා. තමන්ගේ ශිෂ්‍යයයි කියලා බැඳෙන්න එපා. ඉවත් කරන්න. දැන් ඔය වැරදි කරන්න ශිෂ්‍යෝ විතරක් නෙවෙයිනේ. නායක හමුදුරුත් වැරදි කරනවා මරලාවට. දැන් මේක කියන අන්තිමට එහෙම. ගණදෙටු හාමුදුරුවෝ ඉන්නවා. ගණදෙටු කියලා කියන්නේ ශිෂ්‍ය පිරිසක් ඉන්න ශිෂ්‍ය පිරිසේ ප්‍රධානියා. යම් කණ්ඩායමක ප්‍රධානියා ගණදෙටු. දැන් මිහිඳු හාමුදුරුවන්ට කියනවා මේ ගණදෙටු. මොකද ඒ කණ්ඩායමේ ප්‍රධානියන් වහන්සේ. ඒ හාමුදුරුවරු තම තමන්ට අයිති කටයුතු තියෙනවා. අර ශිෂ්‍යයන් හදවන්න එපා. ඒ කටයුතු වල ප්‍රමාදව තමන්ට නියමිත වෙලා තියෙන කටයුතු කරන්නේ නැතුව සංඝයා හික්මුවන්නේ නැතිනම් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාව හික්මුවන්නේ නැත්තම් මේ කතිකාවට අනුව ඔවුන්ටද ඒ කියන්නේ ගණදෙටු හාමුදුරුවන්ට ඔවුන්ටද මහා තෙරවරුන් යෙදූ දඬුවම් කටයුතුයි. අර මහා තෙරවරුන් විසින් නියම කරලා තිනවා ඒගොල්ලොන්ටත් දඬුවම්. ඒගොල්ලොන්ටත් දඬුවම් දෙන්න ඕනේ. එතකොට මේ එතනින් මේ කතිකාවත අවසන් වෙනවා. මේක පේලි 51ක කතිකාවක්. මම මේ සියල්ලම නෙවෙයි කිව්වේ තෝරාගත්ත ඇතම් කරුණු. ඒතර ඇත්තම මේ සමස්තය ආරම්භ බලුවොත් මොකද්ද මේකේ තියෙන්නේ? මේ සමස්තය ආරම්භ බලුවොත් මේකේ තියෙන්නේ සිත සංවර කර ගැනීම, කය සංවර කර ගැනීම, වචනය සංවර කර ගැනීම. මේ තුන මේ තියෙන්නේ. ඒ තුන්දොර සංවරව හැසිරීම. තුන්දොරව සංවරව හැසිරෙන කෙනා භික්ෂු ස්වරූපයෙන් යුක්තයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ තුන්දොර සංවර කර ගැනීම සහ අනිත් පැත්තෙන් බැලුවම ඒකට සමාන්තරව ඒ අයගේ බුද්ධිමය පැත්ත. මේ ඥාන පෝෂණය අදාළ වෙන කාරණා තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තමයි පරාක්‍රම බහුගේ කාලේ වෙනකොට තිබිච්ච අවශ්‍යතාවය. මේ වැනි විනයානුකූල ඊළඟට ධර්මයට සහ විනයට අනුව හැසිරෙන සහ විශේෂයෙන් දැනුමින් සන්නද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් නිර්මාණය කිරීම. ඒ ආන්ත්‍ර නිර්මාණය කර ගැනීම. ඒ නිසා අපිට පේනවා එහෙනම් ඒ කාලේ තිබිච්ච අඩුව මොකද්ද? විනයානුකූල යහපත් ප්‍රතිපත්තීන්ගෙන් ප්‍රතිපත්ති වලට අනුව ජීවත් වෙන ඒ වගේම ධර්මයේ පිළිබඳ ගැඹුරු දැනුමකින් යුක්ත වන භික්ෂුන් වහන්සේලාගේ යම් ආකාරයක අඩුවක් දැකලා තියෙනවා. ඒ අඩුව වුණොත් අර 5000ක් ශාසනය පවතින්න බෑ. මොකද මේක ලොකු හිස්තැනක්. විනයෙන්තර සහ දැනුමෙන්තර ධර්මයෙන් විනයෙන් සහ දැනුමෙන්තර භික්ෂුවක් ඉන්නවා නම් වැඩි කාලයක් ඉස්සරහට යන්න බෑ ඒ කණ්ඩායම. ඒක හිස් වෙනවා. රික්තයක් ඇති වෙනවා. මම තව එක් කාරණයක් මතක් කරන්න ඕනේ. මේ අපි මේ කතිකාවත සහ ශාසන ශෝධනය සම්බන්ධයෙන් මේ නිකායත්‍රයේ සමක්‍රීමක් කතා කළානේ. දැන් ඕකට වින්සන්ට් ස්මිත් වගේ පඬිවරු විකල්ප අදහසක් දක්වලා තියෙනවා. ඒකත් අපි මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ කියනවා පරාක්‍රම බහු රජුරන්ගේ ශක්තියම නෙවෙයි මේකට හේතුුනේ. මේ දේ කරන්න. ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා ලංකාව තුල මහායානය නිතරම බලවත් උනේ ඉන්දියාව තුල මහායානය බලවත් වෙලා තියෙන කාල සීමාවල. ඔය කොයි කාලෙත් එහෙමයි. මහාසංඝ කාලේ, වෝහාරක තිස්සික කාලේ ඔය හැම කාලෙම එහෙ එක්කෝ ඉනාගර්ජුන ඉන්නවා, එහෙම නැත්නම් වසුබන්දු ඉන්නවා. ඔය වගේ මහා භික්ෂුන් වහන්සේලා පහළලා. ඒ කාලේ තමයි අපිට බලපෑම් ආවේ. මේ කියන කාල සීමාවේ තත්ත්වය වෙනස්. ඉන්දියාව තුල මහායානය යටපත් වෙලා. ඒකට සාපේක්ෂව ලංකාව තුලත් මහායානය යටපත් වුණා. ඒ නිසා සාගලික ධම්මරුචි ආදීන්ගේ බලය යටපත් වුණා.
ඒක තමයි විශාල ශක්තියක් වුණේ පරාක්‍රම බහුවට මේ නිකායත්‍රය සමීකරණ කියලා. ඒක හැබැයි දැන් අපේ මේ කාලය බොහොම හිගයි. නමුත් ස්වාමීන් වහන්සේගෙන් හරි මම අහන්න කැමති එක දෙයක් තමයි දැන් මේ අපි දැන් මේ මුළු අභ්‍යන්තරික කාරණා සියල්ල විශ්ලේෂණය කරලා ගත්තොත් මේකේ තියෙන තනිකරම විනය කර්මය හා සම්බන්ධ දේවල් භික්ෂුන් වහන්සේගේ විනය හා සම්බන්ධ නීති රීති මේ වැඩි හරියක් තියෙන. නමුත් දැන් අපි දැන් සංඝ සාමාග්‍රිය සහ ශාසන සුද්ධිය කියලා කාරණා දෙකක් තියෙනවානේ. ඒතර ශාසන සුද්ධිය හා සම්බන්ධයෙන් මේ කතිකාවත බලපානවා වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කිසිදු අගන්තියක් නැහැ නේද? මහායානික පිළිවෙත් අනුගමනය නොකළ යුතුයි. එහෙම නැත්නම් මේ ධර්මය සද්ධර්මය යනු මේය මේන් පරිබාහිර ධර්ම පිළිගැනීම් භාවිතා නොකළ යුතුයි ආදී වශයෙන් අපි ධර්මය හැටියටද ගන්න විනය හැටියටද ගන්න මේ නිකායන් තුන. ධර්ම රුචික නිකාය, සාගලික නිකාය, මහා විහාරික වශයෙන් අපි ගන්නේ ධර්මය ආග්‍රහණය කරගන්නා තුන් ආකාරයක් ලෙසද නැත්නම් ධර්මය ලෙසමයි විනය තුන් ආකාරයක් ලෙසද? ධර්මය හා සම්බන්ධ වචනයක්වත් මේකේ නැත්තේ ඇයි නායක හඳුරුනේ? මං කියනවා හැමදාම මේක කලුම්ම දහලා මතක් කළා. මේ සේරම ප්‍රශ්න සාසනේ ධර්මයේ සම්බන්ධ නෙමෙයිනේ. හැමදාම මං කියවා මේ විනය සම්බන්ධවමයි. මම එදා කියවා මේ නිකාවල සම්බන්ධව අපි අදලක් කතා කරන්නේ සියම් මහා නිකාය කීවත්, අමරපුර නිකාය කීවත්, රාමඤ්ඤ මහා නිකාය කීවත් ඒකවත් චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ගය, නිර්වාණය, පරිසම්පාදය ඒව සම්බන්ධව කිසි ගැටලුවක් නැහැ. අර අවතුම් පැතුම් වල පොඩි ඒ වගේ තමයි අපි පොඩි වෙනස්කම් තියෙන්නේ. අපි ඒව තමයි අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒතර එදත් තිබුණේ මේ විනය සම්බන්ධව. අපි මේ වගේ විශේෂයෙන් බලාපොරොත්තු වුණා දැන් අර මෙතුමා ස්නාන් කරපු ආකාරයට දැන් ඉන්දියාවෙත් බල බෙදුණානේ. ඉන්දියාවේ දේශපාලන වශයෙන් බල බෙදුණා පණ්ඩු හැම බරගමහා ඉන්දියාව ආක්‍රමණය කළානේ. ඊට පස්සේ ඉන්දියාවේ දේශපාලක වගේම ආගමික බලපෑමත් ලංකාවට මිට කලින් අර ඒවල බලවත් වෙන ආගමික බලපෑම ආවේ ඉව්වත් යටපත් වෙලා ගියා. ඊපස්සේ මෙතනදී ආපහු නැවත මහා විහාරය ඉස්මතු වෙලා මහා විහාරයේ මතය තමයි මහා පරාක්‍රම මහරජුන් කාලේ ආපහු නැවත මහා විහාරයේ ථේරවාදය තමයි නැවත ස්ථාපිත වෙන්නේ. ඉතින් මහා විහාරය ස්ථාපිත වෙනකොට දැන් අර මුලින්දම්ම ඒත් ඔය අබේගිරිය ජේතවනාදී ගැටුණු අතරදී පොඩි මතවාද විනයට විරුද්ධව මෙයා කළේ දැන් අබේගිරියේ පිළිගැනීමම මුලින්ම අපි දන්නවා මේ අර ආගත අනාගත චතුර්සත්‍ය කියලා එහෙම දුන්නු මෙව්වා ඔන්න අබේගිරිය පූජා කළා පුද්ගලිකව. හතතිබ්බාගේ හාමුදුරුවෝ විතර එකනේ මුල් කරගෙන ඒ ජේතවනා පූජා කරනොත් එහෙම තමයි පක්ෂපාතියාට එහෙම පූජා කළා. ඊට පස්සේ ආපහු ඉව්වත් එක දසදස්සෝ මෙහෙම දුනකොට ඔන සංඝ සමාජය තුළ ඉව්ව නිසා ආපහු අර පෞද්ගලිකකරණත් එක්ක ආපහු ප්‍රශ්න ඇති වුණා. දැන් මෙවන් ප්‍රශ්නයක් බාටපත් වුණානේ. ඊට පස්සේ ආපහු ගත්තාම අවතුම් පැවතුම් වල ගිහි අයයි පැවිදි අය අතර වෙනසක් නැතුව ගියා. එනිසා මේ ඕලාරිකව හැසිරෙන පටන් ගත්තා. කතා බහ ගමන බිමන මේ හැම දෙයක්ම ඕලාරික තත්වයෙන්. අපි වචනේ අපට මතකයි මට ඕක කියනකොට තාත් පැත්තකුත් එක මතක් වුණේ. මේ ඒක අනිත් පැත්ත හොඳයි වචන එක කියන අද සමාජයේ ගැටෙන හැටි. මේ අපිට තහනම් මේ මොනවද ගිහි අයත් එක්ක වාඩි වෙන කොච්චර යාළුවෙක් වුණා. මට මතකයි මේ අපේ ඉඳද්දි මේ අපේ නායක හාමුදුරුවෝ අවවාදයක් කළා එකපාරක් උන්වහන්සේ කියලා ශාසනික කතා කරන පිළිවෙල තියෙනවානේ. උන්වහන්සේ මේ ඔය ගිහි අයත් එක්ක වාඩි වෙන්නේ නැහැ. මේ බංකුවක කෑම කන තැනක බංකුවක මෙහා මුල්ලේ ඒ පොඩි හාමුදුරුවෝ හිටියා. එහා මුල්ලේ ගිහි එයාගේ හිතමත්ම යාළුවෙක් වාල්ලා හිටියා. කියලා බොහොම සැරට කතා කළා. එයා ඉදිරි එහෙම දොස් කියලා යවුවා. ඒ ගිහි දරුවෝ කියා පුතේ මේ හාමුදුරුවෝ එක්ක වාඩි වෙන්න පව් සිද්ධ වෙනවා අපාය යනවා. ඔහොම තමයි අවවාද කළේ. පස්සේ ඔහොම අවවාද කළා වුණ ගියට පස්සේ අයාපවරු මේ අපේ හාරු කෙනෙක් ඊට පස්සේ ආපහු අය ගෙනලා මේ ඔහොම අවවාද කරනකොට මට මතකයි සිද්ධියක් වෙන හාමුදුරු කෙනෙක්. එයා විශ්වවිද්‍යාලය යන හාමුදුරු කෙනෙක්.
කිය හැම එකට වාඩලා එහෙම එකට වාඩලා එකට මෙහෙම කරන්න එපා කිව්වම අර පැත්තකට හිටපු තරුණ හාරු කෙනෙක් සරසාව ඉගෙන ගන්න හාරු කෙනෙක් කිව්වා එහෙනම් ඉතින් අපටත් හම්බෙන්නේ නැහැ. අපි එහෙනම් කොහොමද බස් එකේ යන්නේ එක සීට් එකේ කීවා. අර අවවාද කරපු හාමුදුරන්ට උත්තර නැතුව ගියා. දැන් එකට එක පැවිදි මේ එකට එක බංකුවකට වාඩි වෙන්න එපයි කියනවානේ මේ පොඩි එක්කනට. ඉතින් පැත්තකට හිටපු බර හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා අපිට මෙහෙම කියලා අපි එහෙනම් බස් එකේ ගිහිල්ලා ඉවරයි කිව්වා. බස් එක යනකොට ගිහින් මේ එක සීට් එකේ ගිහි අය පැවිදි එකට වාඩිලා යනවනේ. බස් එකේ පූජ්‍ය පක්ෂය සඳහා කියලා වෙන මාස ඒක වාඩි වෙන ගිහි අයත් වාඩි වෙනවනේ. දැන් හාමුදුරුවෝ නැගිටිලා පස්සේ අප විශ්ව තියනවද? නැත්නම් විශ්වවිද්‍යාලය ගත්තත් විශ්වවිද්‍යාලය එකට වාඩි වෙලා වාඩිලා යනවා. ඒ හාමුදුරුවෝ අරක කිව්වා. ඒ කියපුවාම අර අවවාද දුන්න හාමුදුරුවන්ට උත්තර නැතුව ගියා. මේ සමාජයේ ගැටෙන හැටි මම කිව්වේ. දැන් ඇත්තටම ගත්තාම අපි දැන් පොන්චි කාලේ එහෙම බොහොම නාලයකට වාඩි වෙන්නේ නැහැ බය හැකයි. දැන් අර වගේ අපර උදාහරණක පාට ඉස්මතු කරපුවාම කමන්නේ නැහැ නේනම් කියලා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. හින්දා මේ හැමදාම මේ අර ඇවතුම් පැවතුම් වල ඒ විනය ඒ වගේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. ඒවා ගැටෙන තැන් තියෙනවා. ඉතින් අපි ඒවා තේරුම් මෙරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. එහෙමයි දැන් ඒ උපදේශයත් එක්ක ඔබට හිතෙන්නට පුළුවන් මේ අපි දැන් නායක හඳුරොත් එක්ක සමාසුන් වෙලානේ අපි 4 දෙනාමත් ඉන්නේ කියලා. නමුත් මතක තියාගන්න ඕනේ මේ උන්වහන්සේ වැඩ ඉන්න ආසනයේට පිරුවටයක් යොදලා තියෙනවා. වෙන් කළා ඕලා කිව්වා. ඒක පිරුවටේ යොදිච්ච ගමන් ඒ ආසනයේ සෙසු ආසන වලින් ඉහළ ආසනයක් බවට පත් වෙනවා කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. හොඳයි එහෙමනම් අපි සෑහෙන සාකච්ඡා වාරයක් පැවැත්තුවා මේ කතිකාවත පිළිබඳ. තව දුරටත් අපිට සාකච්ඡා කරන්න බොහෝ කාරණා තියෙනවා පරාක්‍රම බහ රජුන් පිළිබඳ. නමුත් කාලය හමාර වී තියෙනවා. නායක හඳුරන්න පින් දෙමින් විද්වත් දෙපළට අපි ස්තුතිවන්ත වෙමින් අපි ඔබෙන් සමගන්න ලබන සතිය බලාපොරොත්තු හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සැමටම ආවඩා ආයුබෝව වේවා.